समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක හේමකඩයස් මහත්මයා ඒ වගේම අද ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස ප්‍රධාන කාරුණික ගුණගරුක සදහවත් පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙලා ඉන්නේ චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කෙරෙන තුන්වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි අපි දෙවෙනි ධර්මදේශනාව නිමා කරනකොට සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහපු මේ ලෝකේ සමහර අය දුප්පත් සමහර අය පොසත් ඒකට හේතුව මොකක්ද කියලා අහුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දන් දෙන අය දන් දුන්න අය පොහොසත් වෙලා උපදින බවත් දන් නොදුන්න අය දුප්පත් වෙලා උපදින බවත් පැහැදිලි කරමින් සඳහන් කරපු කරුණු රාශියක් අපි දෙවෙනි ධර්මදේශනාවෙන් සාකච්ඡා කළා. එhmenan තුන්වෙනි ධර්මදේශනාවෙදිත් ඒ දානීය පිළිබඳව කාරණාව තව ටිකක් සාකච්ඡා කරමින් අපි මේ දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. අපි දෙවෙනි ධර්මදේශනාව ඉවර වෙනකොට පැහැදිලි කරමින් හිටියේ සාදු සූත්‍රයෙන් අරගත්ත කාරණා කීපයක්. සාදු සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් කළ දානංච යුද්ධංච සමානමාහු
කියන මේ ගාථා රත්නේ අන්තිමට අපි සඳහන් කළා තේනේව සෝ හෝති සුඛී පරත්ත යම් කෙනෙක් මනාව දාණය දෙන ලද්දේද මනාව කෙලෙස් සතුරන් දිනන ලද්දේද තේනේව සෝ හෝති සුඛී පරත්ත ඔහු මහත් වූ සැපයක් ලබනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න ටීකාවේ සඳහන් කරනවා කියලා අපි සඳහන් කළා දෙවෙනි දේශනාවේ ඒකසාටක බ්‍රාහ්මණතුමා ගැන පැහැදිලි කරන්න කියලා. පින්නතුනි ඒක පැහැදිලි කරන්න පුළුවන් තවත් කාරණාවක් සංක බ්‍රාහ්මණගේ කතාවෙත් තියෙනවා. සංක බ්‍රාහ්මණගේ කාරණාව කියහම මං හිතන්නේ බණහන හුඟක් පින්නතුන්ට මතකයි. සංක බ්‍රාහ්මණ කියලා කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේමයි. හැබැයි සංක බ්‍රාහ්මණ කියලා අවස්ථා දෙකක් අපි කතා කරනවා. එක අවස්ථාවක් ජාතක පාළියේ සඳහන් කරනවා. නැව් නගින්න යනකොට පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් යුගලාදී පූජා කරපු තැන. නමුත් මේ කතා කරන්න කියන්නේ ඒ කාරණාව ගැන නෙමෙයි. සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිච්ච අපේ බුදුරජාණන් වහන්සේ ඒ සංක බ්‍රාහ්මණතුමාට හිටියා සුසීම කියලා පුතෙක්. ඒ පුතා පස්සේ කාලේ පසේ බුදු වුණා. ඉතින් කාලයක් තිස්සේ පුතා මුණ ගැහුනේ නැති නිසා සංක බ්‍රාහ්මණතුමා පුතා හොයන්න ගියා. එතකොට තමයි දැනගත්තේ පුතා පසේ බුදු වෙච්ච බවත් පසේ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා බවත්. මුලින් පිළිගත්තෙත් නැහැ. පස්සේ දුක දරා ගන්නත් බැරුව ගියා. පොළොවේ වැටිලා එහාට මෙහාට හැපි අත් දෙකෙන් බිමට ගහ දුක තුනී වෙනකම් ඇඬුවා. ඊට පස්සේ නැගිටලා හෙමින් අර චෛත්‍ය ළඟට ගියා. චෛත්‍ය ළඟට ගිහිල්ලා බලනකොට සෑමලුවේ තනකොළ හැමතැනම. ඒ තනකොළ ගලවලා ගඟෙන් වැලි ගෙනල්ලා සෑමලුව පුරාම වැලි අතුරලා මනාව පැන් ගෙනල්ලා වැලි උඩට පැන් ඉහලා වැලි ටික මනාව තුනී කරලා තමන්ගේ පූජාවේ අසිරිය දිහා බලාගෙන ඉඳලා ආපහු එන්න හදනකොට කොත් කැරැල්ල දිහා බැලුවා. කොත් කැරැල්ල දිහා බලනකොට කොත් කැරැල්ල අවුවේ. සෙවණක් ලබලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. කල්පනා කරනකොට තමන්ගේ කුඩේ තියෙනවා. මේක ගෙනාවේ වැස්සොත් ඉහළ ගන්න, තද අවුරශ්මියට ඉහළ ගන්න. වැස්සොත් එමුණාවේ. අවුවට පිච්චුණාවේ. මට ඊට වඩා හුඟක් ලොකුයි කොත් කැරැල්ල නොතෙමෙනවා නම්. කොත් කැරැල්ලට අවුව නොවැටෙනවා නම්. දිගලීයක් කපාගත්තා. කුඩේ එතන ගැට ගැහුවා. ලීයේ කෙරවලේ ඉහළලා කුඩේ ගැට ගහලා කොත් කැරැල්ලට හෙවණ හැදුවා. කුඩෙන් මනාව හෙවණ වැටෙනවද කියලා බලන්න නැවත උඩ බලනකොට මෙතන කොඩියක් ලෙල්ල දුන්නා නම් තවත් කොච්චර හොඳද කියලා හිතුණා. කොඩි ගෙනල්ලා නැහනේ. උතුරු සළුවෙත් මඩ වැලි ඇදලා ගඟට බහැලා උතුරු සළුව හේදුවා. නැවත දණ්ඩක් අරගත්තා. ඒකේ කෙරවලේ කොඩියක් වගේ ගැට ගහලා චෛත්‍ය ළඟ හිටෙව්වා. ඒ කොඩි පූජාව දැකලා හරියට සතුටු වුණා. අපේ බුදුරජාණන් වහන්සේට මේ කුසල කර්මයන් අකනිටා බඹලෝ දක්වා පළ දුන්නා. ගංගාරෝහණ පූජාවෙන් තමයි ඒක පැහැදිලි කරන්නේ. අකනිටා බඹලෝ දක්වා පළ දුන්නා. පින්නතේ ඊළඟටත් සඳහන් කළේ මේ කුසල කර්මයේ ප්‍රධාන ඵලය නෙමෙයි මේ ඵල දෙන්නේ කියලා. නිස්සන්ද ඵලය තමයි අකනිටා බඹලෝ දක්වා ඵල දෙන්නේ. ප්‍රධාන කුසලයේ නෙමෙයි අවශේෂ කුසලයේ. මෙන්න මේ කාරණාව නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂූන් වහන්සේලාට මහණෙනි මේ සංසාරේ මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් හැම මොහොතකම සුළු සැපයක් හරින්න කියලා. මහත් සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැපයක් හරින්න කියලා දේශනා කළා. පින්නතුනි බලන්න මේ බුද්ධ වචනය අපේ ජීවිතේ කොයි තරම් දේවල් වලට යොදවන්න පුළුවන්ද කියලා. කොයි තරම් තැන්වල ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වචනයක්ද මේ වචනය කියලා. අපි කියමු කෙනෙක් 8 සිල් අරන් නැත්නම් 10 සිල් අරන් රාත්‍රියේ බඩගිනි හැදෙනවා. කෑම තියෙනවා ගොඩක්. ඉතින් කෑම දකින්නකොට තව බඩගිනි වැඩි වෙනවා. කෑම කාලා ඉන්න කෙනෙකුට වගේ නෙමෙයි කෑම නොකා ඉන්න කෙනෙකුට කෑම දැක්කාම හරි අමාරුයි. සුවඳ එනවා කෑම තියෙනවා.
දැන් ඔහුගේ හිත නිතරම බලපෑම් කරනවා කෑම ටිකක් කන්න කියලා. දැන් හිත ඇතුලේ තියෙන පුදුම යුද්ධයක්. හැමෝටම නොපෙනී කෑම ටිකක් ගන්නවද? එහෙම නැත්නම් මතු සංසාරේ තියෙන සැපය ගැන කල්පනා කරලා කෑම නොගන්නවද? ප්‍රශ්න දෙකකට උත්තරයි හොයන්න තියෙන්නේ. හුඟක් දෙනාගේ අවශ්‍යතාවය වෙන්නේ කෑම ටිකක් ගන්න එක. මෙන්න මෙතෙන්ට තමයි සිල් වටින්නේ. මෙතන තමයි සිල් වටින්නේ. දැන් තමයි මේ සිල් පදේ මාව රකින්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. ඔහොම නෙමෙයි. කෑම ගොඩක් උඩ නිදිය ගන්න ලැබුණත් කෑම ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි අන්න සිල් රකින්න වෙලාව. නමුත් හුඟක් දෙනාට සිල් රකින්න වෙලාව වෙනකොට සිල් කැඩෙන එක තමයි වෙන්නේ. අවස්ථාවේ ලැබුණ ගමන් කොයිතරම් පොරොන්දුවක් දීලා හිටියත් මේ වැඩේ කරන්නේ නැහැ කියලා අවස්ථාව ආපුවම යොමු වෙන්නේ මේ වැඩේට. අන් ඒ නිසා හැම වෙලාවෙම හිතෙන්න ඕනේ මං සමාදන් වෙලා ඉන්නවා සීලයක්. ඒ සීලය මොකටද කියලා. මෙන්න සිල් වටින තැන. සිල් කැඩෙන්න හේතු වෙන කාරණාව ළඟට ආවහම එළඹ සිටි සිහියෙන් මනාව බලාගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ කෙලෙස් සතුරා මට මොනතරම් පීඩනයක් දෙනවද කියලා. ඔහු කවදාවත් කියන්නේ කෑම නොකා ඉන්න එපා කියලා නෙමේ. කොහොම හරි ටිකක් කන්න කියලා. ඔකෙච්චර ලොකු දෙයක් නෙමෙයිනේ කියලා කියනවා. ඔකේ තරම් බලපෑමක් ඒ අද විතරනේ කියලා කියනවා. ඊළඟ දවසේ සිල් ගත්තට පස්සේ නම් මං කෑම කියන જાතියක් දිහා බලන්නේවත් නැහැ. කමක් නෑ අදට ගන්නවා කියලා හිතෙනවා. අවස්ථාවට ගිහිල්ලා බලන්න ඕනේ බලපෑම් කරන තරම්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මතුවට මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවද මහණෙනි? සුළු සැපත් හරින්න කියලා. අර කෑම වේලෙන් හම්බ වෙන්නේ සුළු සැපයක්. හැබැයි කෑම කාලා ඉවර වෙච්ච තැන ඉඳලම දුකයි. හරි මොකද්ද මම මේ කරගත්තේ කියලා. එතකොට නොයෙක් හේතු මතක් වෙනවා. මේ ඇයි කෑම කෑවේ කියලා. මොහොතින් මල මූත්‍රා බවට පත් වෙලා පිට වෙලා යන දෙයක් වෙනුවෙන් ඇයි මම සිල්පදේ උල්ලංඝනය කළේ. අන්න ඒ වාගේ ප්‍රශ්න ගොඩක් දැන් නැගෙනවා. හැබැයි දැන් සිදුවීම සිද්ධ වෙලා ඉවරයි. සිදුවීම සිදු වෙලා ඉවර වුණාට පස්සේ හිතනවට වඩා එහෙම වෙන්න කලින් හිතන්න පුළුවන් වුණා නම් තමයි මම ජයග්‍රාහකයෙක් වෙන්නේ. මම වීර පුරුෂයෙක් බවට පත් වෙන්නේ එදාට. අන් ඒ වගේ මෙතනත් සංඝ බ්‍රාහ්මණතුමා කරගත්ත පින්කමේ නිස්සන්ද ඵලයයි මේ විපාක දෙන්නේ. පින්කමකට ලෑස්ති වෙලා ගියේ නෑ. එළඹිච්ච වෙලාවේ කරගත්ත පින්කම. නමුත් සුළුද? නිස්සන්ද ඵලයේ අකනිටා බඹලෝ දක්වා විපාක දුන්නා නම් ප්‍රධාන කුසලයේ කොහොමද ඵල දෙන්නේ ඇත්තේ? ඒක ධර්මයේ කොතනවත් සඳහන් කරලා නැහැ. ප්‍රධාන කුසලයේ විපාක දුන්න හැටි. පාරමිතා පුරාගෙන එන සංසාරයේ ඕන තරම් මේ මහ කුසලයේ උන්වහන්සේට පාරමිතාවට ශක්තිය දෙන්න ඇති. ආන් ඒ නිසයි සඳහන් කළේ තේ නේව සෝ හෝති සුඛී පරත්ත. මේ දාණය අත්හැරපු තරමට සැපයක් මිසක් දුකක් නම් නෑ, ලාභයක් මිසක් පාඩුවක් නම් නෑ කියලා. ඒ කාරණාව එහෙමම පැහැදිලි කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට දුන්න උත්තර අතර තවත් සුවිශේෂී කාරණා කීපයක් පැහැදිලි කරනවා. නැවත සඳහන් කරනවා යම් කෙනෙක් ඊටාම උනන්දුවෙන් දන් දෙනවා නම්, දානයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරලා නම්, දානයේ වටිනාකම තේරුම් අරගෙන නම් ඔහුට තමන් ඉන්න තැන වටින්නේ තමන්ගේ තරාතිරම වටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ මගේ දුප්පත්කම එදාට මතකයට එන්නේ නැහැ දානේ හරියටම හිතට දැනුනොත්. ඒ නිසායි සඳහන් කළේ දන් දෙන කෙනා ජීවිතය අත්හැරලා දෙනවා. යුද්ධයට යන කෙනා ජීවිතය අත්හැරලා දෙනවා වගේ දන් දෙන කෙනා ජීවිතය අත්හැරලා යනවා. බල්ලාටිය කියලා പ്രേතවත්තුවක් තියෙනවා. බල්ලාටියේ പ്രേතවත්තුවේ නැවත කාරණාවක් පැහැදිලි කරනවා. දානය දෙනකොට දානයේ මහත්ඵල වෙන්න
ප්‍රධාන වශයෙන් බලපාන ඊළඟ කාරණේ තමයි සීලය. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ගුණවත් බව දායකයාගේ ශ්‍රේෂ්ඨත්වයට ලොකු හේතුවක්. ඒක තමයි බල්ලාටියේ පේතවත්වයේ තියෙන්නේ. බල්ලාටියේ පේතවත්වයේ ඒක විමාන ප්‍රේතියක් ගැන සඳහන් කරන්නේ. පෙර බොහොම ලස්සන රූපයක් තිබුණ වෛශ්‍යාවක්. ඇයට කෙස් කලඹක් තිබුණා. මේ පිටුපසින් විලුඹ දක්වාම දිග කෙස් කලඹක්. බොහෝ දින ඇයට ඇලුම් කළා. කාන්තාවෝ කීප දෙනෙක් ඇයට වෛර කළා. ඒ කාන්තාවෝ විෂ සහිත බෙහෙතක් ඇගේ සේවිකාවකට දීලා කිව්වා ජල ස්නානය කරන වෙලාවට සුවඳ සුණු වලට කලවම් කරලා මේ විෂ බෙහෙත ඇයට දෙන්න. ඒකට අර උපස්ථායිකාවට ඒගොල්ලෝ වෙනම අල්ලසක් දීලා තිබ්බා. ඇයි ඒක මිශ්‍ර කරලා දුන්නා. සඳහන් කරන එක කොච්චර විෂද ඔළුව පුරා හොඳට ගල්වලා වතුරේ ගිලිලා එකපාරයි උඩ එන්නේ. ඒ එනකොට කෙස් ටික නැතුව තමයි උඩ එන්නේ. ඉතින් ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. මුළු හිසම ඔතා ගන්නවා. රෙදි කෑල්ලකින් ගමට යන්නේ පිට ගමකට යනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. සුරාව පෙරලා විකුණනවා. නමුත් ලොකු ආදායමක් නැහැ. නමුත් සුරාපානයට එන සමහර මිනිස්සු සුරාපානය කරලා මත් වෙලා තමන්ගේ පැල්පතේම වැටිලා වෙරි මත හිඳුනහම යනවා. එක දවසක් සුරා බොන්න ආපු මිනිස්සු වටිනා ඇඳුම් ආයිත්තන් ඇඳගෙන හිටියා. ඒ මිනිස්සු සුරාවෙන් මත් වෙලා වැටුණා. ඒ වස්ත්‍රය ගලව ගත්තා. පස්සේ කාලි කියනවා විමාන ප්‍රේතියක් වෙලා ඉපදෙනවා පවට. සීලය කොයිතරම් වටිනවද? ඔබේ නැවේ ඉන්නවා සිල්වත් උපාසක කෙනෙක්. මොකද පාවෙලා ආපු නැවකට මිනිස්සුන්ට කියන්නේ. ඒ ශරීරයේ පෙන්වන්න කියහම කියන නිර්වත්. වස්ත්‍රයක් දුන්නාම කියන ඔහොම ලැබෙන්නේ නැහැ. ඔබේ නැවේ ඉන්න සිල්වත් උපාසක තැනට දන් දීලා මට පින් දෙන්න කියලා කියනවා. ඒ පින දුන්නාම ඒ එවලෙම ඒ පින ලබනවා. එතකොට මේ සීලය කොයිතරම් අනුග්‍රහ කරනවද? දානේ මහත්ඵලභාවයේ රඳව ගන්න. මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මෙතන කරුණු කාරණා පැහැදිලි කරනකොට මේ සතුල්ල කායික දෙවියෝ ගැන විස්තර කරන තව තැනක් පැහැදිලි කරනවා. සිල්වත් බව, පන්සිල් ආරක්ෂා කිරීම. ඒත් සතුල්ල කායික දෙවියෝ. එක දවසක් තව්තිසාවේ දෙව් පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ එක්ක කතා කර කර ඉන්නවා. නමුත් මේගොල්ලෝ කොහොමද දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ? මොහොතක් පන්සිල් රැකලා. මොහොතක් පන්සිල් රැකලා කියලා කියහම ඊටාම පොඩි කාලයක්. මොකද මේ පිරිසක් වෙළඳාම යනවා. ඒ වෙළඳාම යන පිරිස යන නැව ගිලෙනවා. සියලු දෙනාම තම තමන්ගේ ඉෂ්ට දේවතාවෝ සිහිපත් කර කර කෑකෝ ගහනවා. එකම මිනිසෙක් විතරක් ඊටාම නිර්භය වෙ ඉන්නවා. අන්තිමට කෑකෝ ගහන මිනිස්සු අහනවා ඇයි උඹ බය නැත්තේ? කියන මං ගාව සිල් තියෙනවා. මම මනාව දන් දීලා තියෙනවා. මම මැරෙන්න බය නැහැ. එහෙම සඳහන් කරාම අර පිරිස කියනවා ඒ බය නැති ක්‍රමය අපිට කියලා දෙන්න බැරිද කියලා. ඒ කියන්නේ සීලය අපිට දෙන්න බැරිද? පුළුවන් කියනවා. එතන 700ක් ඉන්නවා. 700 කොටස් 7කට බෙදනවා. 100 මේ ඇයිට සිල් දෙනකොට මුලින්ම සිල් දෙනකොට පිටිපතුල් වල වතුර. ඊළඟ පිරිසට සිල් දෙනකොට දනහිස් ගාව වතුර. ඊළඟ පිරිසට සිල් දෙනකොට ඉන ගාව වතුර. හතරවෙනි පිරිසට සිල් දෙනකොට නාභිය ගාව වතුර. පස්වෙනි පිරිසට සිල් දෙනකොට පපුව ගාව වතුර. හයවෙනි 100ට සිල් දෙනකොට බෙල්ල ගාව වතුර. අන්තිම 100ට සිල් දෙනකොට වතුර පෙවෙන්න ඕන මෙන්න. නමුත් 700ටම සිල් දෙනවා. මරණයත් එක්ක සියලු දෙනාම තව්තිසාවේ උපදිනවා. නමුත් අර සිල් රැකපු පොඩි කාලයේ වෙනස්කම් තියෙනවනේ. ආන් ඊට අනුව වුන්ට ලැබුණ ධන සම්පත් වල අඩු වැඩියක් තිබුණා කියලා සඳහන් කරනවා. මාලිගාවල් වල උස ප්‍රමාණයේ ධන සම්පත් වල සැප සම්පත් වල කුඩා කුඩා වෙනස්කම් තියෙනවා. නමුත් එකට සිල් රැකලා එකට දෙව්ලොව ගියපු පිරිසක් සතුල්ල කායිකයි කියලා එතන හඳුන්වලා තියෙනවා. එහෙමනම් දානයේ මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා කරුණු දක්වන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ බොහෝසේ දෙවියන්ට කරුණු දැක්වුවා. අනාගතයේ උපදින ආත්ම ගණනින් නෙමේ, කෝටි ගණනින් නෙමේ, කල්ප ගණනින් පැහැදිලි කරන්නේ. කල්ප ගණන් මේ සංසාරයට හම්බ කරන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා නම් එකම ක්‍රමය තමයි දානය. ඒකත් හැරලා මේ ගමන යන්න බැරි බව
බුදුරජාණන් වහන්සේ මනාවම දේශනා කොට වදාලා. ඊළඟට මේ චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ සුභමානුවකට පැහැදිලි කරලා දෙන්නේ මේ ලෝකේ සමහර කෙනෙක් හරි ලස්සනයි. සමහර කෙනෙක් බොහොම අවලස්සනයි. ස්වාමිනේ ඒකට හේතුව මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. මානවකයේ මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෛත්‍රී කරුණා ගුණ පෙරදැරිව අනුන් දිහා ප්‍රිය ඇහින් බලමින් ජීවත් වෙන කාලේ කටයුතු කරනවා නම් ඔවුන් රූපයෙන් බොහොම ලස්සනයි කියලා. මේ කාරණාවල් පැහැදිලි කරන තවත් නොයෙක් සූත්‍ර දේශනාවල් වල දහම් කරුණු වල ඒ කාරණාව අන්තර්ගත වෙනවා. මේ කාරණාව පැහැදිලි කරන තවත් අපූර්ව සූත්‍රයක් මල්ලිකෝවාද සූත්‍රය. මල්ලිකෝවාද සූත්‍රයෙන් මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව අහනවා. ස්වාමීනි මේ ලෝකේ සමහර කාන්තාවක් රූපයෙන් හරිම ලස්සනයි. නමුත් ස්වාමීනි ඒගොල්ලෝ දුප්පත්. ස්වාමීනි සමහර කාන්තාවක් රූපයෙන් එච්චර ලස්සන නෑ. හැබැයි ඒගොල්ලෝ හරි ධනවත්. සමහර කාන්තාවෝ ඉන්නවා රූපයත් ලස්සනයි ධනයක් තියෙනවා. සමහර කාන්තාවෝ ඉන්නවා රූපය ලස්සනත් නෑ ධන සම්පතුත් නෑ. ස්වාමීනි මේ වෙනසට හේතුව මොකද්ද? පිනතුනි ඉතින් එතනත් කර්මයේ විසින්ම සත්‍යය බෙදුවා කියන කාරණාවමනේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නෙම මල්ලිකාවෙනි. සමහර අය හොඳට දන් දීලා තියෙනවා. හැබැයි ඒ අය ළඟ මෛත්‍රී ගුණ ලොකුවට වැඩිලා නැහැ. අන්න ඒ නිසායි රූපය ලස්සන නැතත් ඇතිතරම් ධනෙ තියෙන්නේ. ඒතර මෛත්‍රී ගුණ වැඩිලා නැහැ කියලා කියහම මේ දසදාන වස්තුවේදී මේ කාරණාවත් නැවත පැහැදිලි කරන්න පුළුවන් කරුණක්. ගුණ වැඩෙනවා. මොකද දසදාන වස්තුවේ කාරණාවක් තියෙනවා. මහා පූජාවේ විශේෂ විපාක ඇත. දැන් සමහර කෙනෙක් මහා පූජාවක් බාර ගන්න කැමති නෑනේ. මහා පූජාවන්ට බනිනවා. මෙච්චර කරන්න ඕනේද කියලා. සුළු පූජාවක් ගැන ඒගොල්ලෝ කවදාවත් චෝදනා කරන්නේ නෑ. දැන් පහන් 7-8 10ක් පත්තු කළා කියලා මොකුත් කියන්නේ නෑ. හැබැයි පහන් ලක්ෂයක් විතර පත්තු කරනවා කියලා කිව්වොත් 5000 ගාණක් පත්තු කරනවා කියලා කිව්වොත් ඒකට විරුද්ධයි. මල් ලක්ෂ ගාණක් පූජා කරනවා කියලා කිව්වොත් ඒකට විරුද්ධයි. ආහාර පාත්‍ර මෙච්චරක් පූජා කරනවා කියලා කිව්වොත් ඒකට විරුද්ධයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මහා පූජාවේ විශේෂ විපාක තියෙනවා. මොකද මහා පූජාවක් සුළුවෙන් කරන්න බැරි හින්දා. මහා පූජාවකදී අත්හැරීම් ගොඩක් තියෙන නිසා. මොනවද මහා පූජාවක තියෙන අත්හැරීම්? මහා පූජාවක අත්හැරීම් බොහොමයක් තියෙනවා. නමුත් මෙතන අපි මේ සූත්‍රයට අනුව එකතු කරගත්තොත් මම බලාපොරොත්තු වෙන ආකාරයට මගේ මේ පූජාවට උදව් කරගන්න මම අරගෙන ගියපු පිරිස් ඒ අයට මම හොඳට සලකනවා. සලකලා කියනවා මට මෙන්න මේ කාරණාව මෙහෙමයි සිද්ධ වෙන්න ඕනේ. ටික මේ විදිහට හදන්න ඕනේ. පහන් ටික මේ විදිහට පිළියෙල කරන්න ඕනේ. මේ වෙලාව වෙනකොට පහන් තැටි ටික තැම්පත් කරලා ඉවර වෙන්න ඕනේ. මේ වෙලාව වෙනකොට තෙල් ටික පහන් වලට දාලා ඉවර කරන්න ඕනේ. මේ වෙලාව වෙනකොට තිර යොදලා පහන් දල්වන්න පටන් අරන් තියෙන්න ඕනේ. නමුත් මං කියපු පිරිස මං කියපු විදිහට ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට මට කේන්ති එනවා. එතන කේන්තිය පාලනය කරගන්න තියෙන හොඳම තැන. මොකද මේ පින්කම අතරේ දැම්මට පව් සිද්ධ වෙන්නයි ලෑස්තිය. පින්කමක් කරන අතරේ අකුසල් සිද්ධ වෙන වැඩක් මගෙන් කෙරෙනකොට ඊළඟට මටත් සිද්ධ වෙන්නේ පව්. සමහර කෙනෙක් පින්කමක් කරලා ඉවර වෙනකොට ඒ පින්කමෙන් රැස් වුණ පින් වලට වැඩිය පව් රැස් වෙලා තියෙනවා ඒ පින්කම නිසා. ඒක නිසා එළඹ සිටි සිහියක් මනා අවබෝධයක් සහිතව පින්කමක් නමුත් කරන්න යෙදුනේ නැත්නම් පින් වෙනුවට පව් රැස් වෙනවා හුඟක් වැඩි. ඒකට මල්ලිකාවට සඳහන් කළා ද්වේෂ මූලික සිත් යම් කෙනෙක් පෙරටු කරගෙන කටයුතු කරන්නේද ඒ පුජ්‍යලයා මේ ලෝකේ අවලස්සනව උපදින කෙනෙක්. කවදා හරි මනුලොවට එනකොට අවලස්සනව උපදින කෙනෙක් මොකක් නිසාද? ද්වේෂයේ තිබුණ නිසා. ඉතින් ඒකට තවත් හේතු තියෙනවා දන් දෙනකොට මනාව සකසලා දෙනවා කියන කාරණාවත් පැහැදිලි කරනවා. මොකද සමහරලාට මිරිස් වැඩි වෙන්න පුළුවන්. සමහරලාට ලුණු වැඩි වෙන්න පුළුවන්.
මිරිස් වැඩි වුණාම සමහර කෙනෙකුට හරි අමාරුයි. නමුත් සියල්ලන්ටම ගැලපෙන්න යොදන්නත් බෑ. නමුත් ඒකට යොදන ප්‍රමාණයක් තියෙනවා. මොකද අර ප්‍රමාණය වැඩි වුණාම අනුභව කරන කෙනාට අමාරු වුණාම දිවකට පිලිස්සෙන නිසා දහදිය දානවා, හොටු දියර ගලනවා, නහරවැල් ඉලිප්පෙනවා, මූණ රතු වෙනවා, අවලස්සන පෙනුමක් එනවා. දැන් මේ සියල්ලම මගේ ආහාරය නිසානේ. ඒතර මේවත් සංසාරේ බලපාන්නේ නැතුව නෙමෙයි. මොකද මනාව සකසනවා කියන කාරණාව තුළ ওই වාගේ බොහෝ කරුණු අන්තර්ගත වෙනවා. ඒකයි සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම කියලා කාරණා කීපයක් තියෙනවා. මේ විදිහට දානය ගැන කතා කළොත් බොහෝ කරුණු තියෙනවා. ඒකයි සඳහන් කළේ දානය කියලා කියන්නේ හැබැවින්ම මහ පරිච්ඡේදයක්. ඒ නිසා ද්වේෂය නිරන්තරයෙන් පුද්ගලයා දැහැ ගන්න කාරණාවක්. පුද්ගලයා දැහැ ගන්නවා කියලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේක තැනක පැහැදිලි කළා මේ ද්වේෂයේ තරම් දැහැ ගන්න තවත් කාරණාවක් නැහැ සත්වයා කියලා. නත්ති රාග සමෝ අග්ගී. රාගය හා සමාන ගින්නක් නැහැ. නත්ති දෝෂ සමෝ ගහෝ. ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නැහැ. දැහැ ගන්නවා කියලා කියන්නේ පැහැර ගන්නවා. ඒතර තව කොච්චර දෙනෙක් කොටියෙක්, කිඹුලෙක්, වලහේ, සිංහයෙක් කෙනෙක් පැහැර ගන්න පුළුවන්. අන්න ඒ පැහැර ගැනීමට වඩා ද්වේෂයේ විසින් කරන පැහැර ගැනීම හරි භයානකයි කියලා දේශනා කරන්නේ. මොනෝද ද්වේෂයේ මගෙන් පැහැරගන්නේ? ද්වේෂයේ විසින් මගේ කරුණාව පැහැර ගන්නවා. ද්වේෂයේ විසින් මගේ ශ්‍රද්ධාව පැහැර ගන්නවා. ඒ ද්වේෂයේ විසින් ශ්‍රද්ධාව පැහැරගත්ත නිසානේ ජටිල සිටුතුමාට ඒ වාගේ ඉරණමක් අත් වෙන්නේ. මොකද්ද ජටිල සිටුතුමාට අත් වෙන ඉරණම? ජටිල සිටුතුමාට වමනා වෙනවා මහාන වෙන්න. ජටිල සිටුතුමාට මහාන වෙන්න වමනා වෙලා ජටිල හොයනවා Tamanට වඩා ධනවත් අය තව ඉන්නවද කියලා. ජටිල සිටුතුමාට පස්සේ දැනගන්න ලැබෙනවා මට වඩා ධනවත්තු ඉන්නවා කියලා. මොකද එක්කෙනෙක් මෙණ්ඩක සිටුතුමා, තව එක්කෙනෙක් ජෝතිය සිටුතුමා, ඒ වගේ ධනවත් අය ඉන්නවා. මොකද ජටිල උපදින්නේ හරි දුප්පත් කුලයක. පස්සේ ක්‍රමානුකූලව තමයි පින මෝරන්න පටන් ගන්න. ඉතින් ඊට පස්සේ ඒක තැනක හදාගන්න දෙනවා. ඒ ගෙදර තියෙනවා බඩමුට්ටු වගේ කාලයක් තිස්සේ විකුණ ගන්න බැරි වෙච්චා. ඒවා ඔක්කොම වෙළඳපොලේ ගෙනහිල්ලා දාලා මේ ළමයාට කියනවා මං එනකම් මේ ටික විකුණන්න කියලා. මෙච්චර කල් විකුණන්න බැරි වුණා. ඒ පුජ්‍යලයා එනකොට මේ ළමයා ඔක්කොම ටික විකුණලා මුදල් ටිකත් වෙන වෙනම හදලා තියලා දුන්නා. ඒකෙන් ගොඩක් සතුටු වුණා ඒ ධනපතියා. මොහු කොහොමත් ජීවිතේ දිනන්න පුළුවන් කෙනෙක්. ඉතින් ලස්සන ගෙයක් හදලා තමන්ගේ දුවත් විවාහ කරලා දීලා ඒ ගෙදර පදිංචියට යවන දවසේ හරියටම ගෙට අඩිය තියෙනකොටම ගේ පිටිපස්සේ විශාල රන් කන්දක් පැන නැංගා. රත්තරන් කන්දක්. මේ රත්තරන් කන්ද දැන් තමන් පැවිදි වෙන්න කලින් දරුවන්ට බෙදලා දෙන්න ඉපේ. පුතාලා 3 දෙනෙක් ඉන්නවා. ඒ පුතාලා 3 දෙනාගෙන් ලොකු පුතාට වීදුරු තලයක් තියෙන උදැල්ලක් දීලා කියනවා පුතේ අර රන් කන්දෙන් පිටැල්ලක් කපාගෙන එන්න කියලා. ඔහුට බැරි වුණා. දෙවෙනි පුතාටත් බැරි වුණා. තුන්වෙනි පුතා තමයි රන් කන්දෙන් පිටැල්ලක් කපාගෙන ආවේ. එතකොට ඇයි පළවෙනි පුතාලා දෙන්නට බැරි වුනේ? තාත්තා අතින් කේන්ති ගිහිල්ලා රහතන් වහන්සේ නමකට වචනයක් කීවා. ඒක භාග්‍යතුන් වහන්සේට කියපු වචනයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා හදන ස්වර්ණ වර්ණ වූ චෛත්‍යයට රත්තරන් මදි. රහතන් වහන්සේ ගයක් ගානි කියාගෙන ගියා. උඹලගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් හදන චෛත්‍යයට රත්තරන් මදි. රත්තරන් දෙන්න කියලා. රංකරුවගේ ගෙදර යනකොට රංකරුවා බිරිඳත් එක්ක රණ්ඩු කර කර ඉන්නේ. රහතන් වහන්සේ කතා කළා කාරණාව කියහම උඹලගේ බුදුන් තියාගනින්න උඹලම වාගේ කියලා වචනයක් කිව්වා. හැබැයි සත්පුරුෂ බිරිඳ එවලෙම අහනවා මගෙත් එක්ක තියෙන කේන්තිය නිසා ශාස්ත්‍රුන් වහන්සේට නේද බැන්නේ කියලා. එතකොට සිහිය එළඹිලා ගිහිල්ලා වැඳලා අහනවා ස්වාමීනි මට කර්මයක් වුණාද? රහතන් වහන්සේ සඳහන් කරනවා කරගත්ත කර්ම නම් සුළුපටු නෑ. ස්වාමීනි මිදෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
සඳහන් කළා සෑය වැඩ ඉවර වෙන්න කලින් රත්තරණින් මල් හදලා ගෙනහිල්ලා පූජා කරලා සමාව ඉල්ලන්න කියලා. පුතාලා තුන්දෙනාටම කතා කළා පුතේ මට උදව් කරපල්ලා ලොකු වරදක් වුණා. මාත් එක්ක මේ මල් ටික හදන්න එන්න කියලා. ලොකු පුතාලා දෙන්නම කිව්වා වැරද්ද කරගත්තේ තාත්තා නම් තාත්තම කරගන්න කියලා. හැබැයි පොඩි පුතා කිව්වා මව්පියන්ගේ කටයුතු කරලා දෙන එක දරුවන්ගේ වගකීමක්. තාත්තයි පුතයි එකතු වෙලා රන් මල් ටික හැදුවා. ආන්ගේ පිනට තමයි පහළ වුණේ රන්කන්ද. නමුත් ඒකේ අයිතිය තියෙන්නේ තාත්තටයි පොඩි පුතාටයි විතරයි. එතකොට තමන් අතින් ද්වේෂයෙන් කියපු වචනේට වන්දි ගෙවන්න තමයි රන්මල් හදලා පූජා කරලා සමාව ඉල්ලන්නේ. එතකොට ද්වේෂයේ මාව දැහැගන්න ගත්තාම කතා කරන්නේ කාටද කියලා දන්නේ නැහැ. අම්මටද තාත්තටද තුනුරුවන්ටද භාග්‍යතුන් වහන්සේටද? ඒ හින්දා මාව දැහැ ගන්නවා කියම සතර අපායේ ගිල්ලවන තරමටම දැහැ ගන්නවා. එතකොට ද්වේෂ සහිත නම් යම් කෙනෙක් ඔහුගෙන් මෛත්‍රිය බොහොම ඈතට පලා ගිහිල්ලයි තියෙන්නේ. අන්න එවන් වූ කෙනෙක් මේ සංසාරේ නරකාදී සතර අපායෝත්පත්තිය ලැබලා කවදා හරි මනුලොවට එනකොට බලන්න අප්‍රසන්න මුහුණක් සහිතව උපදිනවා. දැක්කහම පහදින් නැති ප්‍රියමනාප බවක් නැති මුහුණක් ඇතුව උපදිනවා. එහෙමනම් ද්වේෂය අවලස්සන වෙන්න හේතුවයි. ප්‍රධාන හේතුව අවලස්සන වෙන්න. ඒතර ලස්සන උනේ මෛත්‍රී කරුණා ගුණ ඇති අයයි. සමහර අයගේ මෛත්‍රී ගුණය කාටවත් කවදාවත් බිඳින්න බැරි තරමටම දියුණු වෙච්ච පුදුම ගුණයක්. ඒක බිඳින්න බෑ කාටවත්. ඔවුන් අමනාප කරන්න බෑ කාටවත්. ඒ මෛත්‍රී ගුණය ඉන්ද්‍රකීල වගේ ශක්තිමත්. ලෝක සත්‍යය දිහා කරුණාබර ඇස් දෙකෙන් බලහම මෛත්‍රී සිතින් අනුකම්පා කරාම නිතර මෛත්‍රී වඩහම තමන් රැස් කරගත්ත මෛත්‍රී ගුණය තුලින් අනික් අයට යම් සහනයක් කරන්න කටයුතු කරනකොට ඔවුන් කෙරෙහි මෛත්‍රී ශක්තිය පතුරවා හරිනකොට අන්න ඒ වාගේ කටයුතු කරපු අය මේ සංසාරේ බොහොම ලස්සන රූප සම්පත්ත උපදින්න හේතු වෙන කර්ම. බොහොම ලස්සන චවි වර්ණයක් ලැබෙන්නේ වස්ත්‍ර පූජා කරන නිසා. අන්නදෝ බලදෝ හෝති ආහාර දුන්නාම බලය ලැබෙනවා. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර පූජා කරාම ලස්සන ශරීර වර්ණයක් ලැබෙනවා කියලා සඳහන් කරමින් මල්ලිකාවට භාග්‍යතුන් වහන්සේ කාරණාව පැහැදිලි කොට වදාලා. ඊළඟට චුල්ලකම්ම විභංග සූත්‍රයේ කෙනෙක් අල්පේ ශාක්‍යයි කෙනෙක් මහේ ශාක්‍යයි. එයි මේ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය බව සමහර කෙනෙකුට වැඩක් කරගන්න ගියහම ඕන තරම් පිරිස් ඉන්නවා. Tamanට තියෙන්නේ කියන්න විතරයි. කරලා දෙන්න ඕන තරම්. ඒ වගේම තමයි වැඩක් කරනකොට එකතු වෙන ජනගහනය. මේකට කියනවා මහේ ශාක්‍ය බව. හැබැයි සමහර කෙනෙක් යමක් කරන්න යොදාගත්තාම ඔහුට සමහර වෙලාවට gedara අයගෙන්වත් සහයෝගයක් නැහැ. ඒ නිසා නැවත හැම වෙලාවෙම රණ්ඩු සරුවල්මයි අඩුතරමේ gedara කෙනෙක්වත් එන්නේ නැහැ මේවා කරන්න කියලා. මොකද්ද මේකට හේතුව? පිරිස් සම්බන්ධ කරගෙන පින් කන්දහම් කරන එක මහේ ශාක්‍ය වෙලා උපදින්න ප්‍රධාන හේතුවක්. තමන් තනිවමම යමක් කරගන්න එක තමන්ට මහත් වූ කුසලයක්. නමුත් පරිවාර සම්පත්තිය තමන්ට ලැබෙන්නේ නැති වෙනවා. ඒ හින්දා යම් පින්කමක් කරනකොට ඒකට බොහෝ දෙනා සහභාගී කරගත්තාම තනියම පින්කමක් කරගන්න බැරි අය පවා මේ පින්කමට සහභාගී වෙලා උදව් කරලා උපකාර කරලා තමනුත් කරගත්ත හා සමානව බොහෝ කුසල් අනුමෝදන් වෙනවා. නමුත් අපි තනියම කරගන්නකොට අන්‍යයන්ට එකෙන් ලාභයක් නැහැ. මේ ලෝකේ අපිට තනියම කරගන්න පුළුවන්කම් තියෙන්න පුළුවන්. නමුත් පින්කම් කරගන්න බැරි පිරිසක් ඉන්න පුළුවන්. ඒ අය මේකට සම්බන්ධ කරගන්න ඉපේ. ඉතින් මේකට හොඳම උදාහරණ කතාව මහදුගියගේ කාරණාව. එක සිටුවරයෙක් දන් දෙන්න තීරණය කරාම සිටුවරයා අන්තිමට කල්පනා කළා මේ නගරේ ජීවිත කාලෙම දානයක් දී ගන්න බැරි අහිංසකයෝ කොච්චර ඉන්නවද? මගේ දානෙට වුණුත් සම්බන්ධ කරගත්තොත් ඒ ඇත් මේකෙන් පිනක් ලබනවනේ. එහෙම කියලා මුළු නගරේටම තමන්ගේ දාණය දැනුවත් කළා. ඒ විතරක් නෙමෙයි වත්පෝසත්කම් වලට අනුව ඒ අයට භික්ෂූන් වහන්සේලාත් ප්‍රමාණය නියම කළා.
මේ සියල්ලම කරාගෙන අන්තිමට ගියේ මහදුගිය ගාවට. මහදුගිය කියලා කියන්නේ නගරයේ ඉන්න අන්ත දිලින්දා. එක භික්ෂුවකට දන් දීපන් කියලා කියහම ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් දුප්පත් උනේ දන් දුන්නේ නැති හින්දා නේද? මේ ජීවිතෙන්වත් දුප්පත් බව නැති කරගන්න වැඩ කරන්නේ නැද්ද කියලා අහපුවාම ඔහුට කරුණු කාරණා වැටහෙන්න පටන් ගත්තා. බිරිඳත් එක්ක කුලී වැඩ කරලා හාල් දුරු මිරිස් ටික සපයගෙන ඔහු මනාව තමන්ගේ දානෙට ලෑස්ති වුණා. දානෙ තීවා. භික්ෂුන් වහන්සේ නමක් වඩිනකම් බලාගෙන ඉන්නවා. හැමෝම ගෙදර ඉස්සරහින් ඉදිරියට ඇදෙනවා. තමන්ගේ ගෙදර පැත්ත පළාත බලන්නේ. අන්තිමට යනවා විහාරයට. සියලුම භික්ෂුන් වහන්සේලා වැඩලා. භාග්‍යතුන් වහන්සේ විතරයි ඉන්නේ. දාන දායකයට ගිහිල්ලා කියහම එයත් කලබල වෙලා. රජවරු සිටුවරු බොහෝ දෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩමෝගෙන යන්න ඇවිල්ලා. මහදුගිය ආඬනවා නිමක් නැහැ. ඒ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන හදපු දාන. අන්තිමට දාන දායකයා පැත්තකට අඬ ගහගෙන ගිහලා රහසින් කිව්වා බුදුවරු නම් උපකාර කරන්නෙම දිලින්දන්ටයි. නමුත් මේ රජවරු සිටුවරු බලාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ එක්ක යන්නයි. උඹට පුළුවන් නම් යමන් සුගන්ධ කුටිය ගාවට. උඹට අනුකම්පාව ලැබෙයි කියලා. ළඟට යනකොටත් කීවේ කෑම කන්න පස්සේ එන්න පුළුවන් තව වෙලා තියෙනවා කියලා. හිතේ දුගිය මොනවා හරි කෑමට ඉල්ල ගන්න යනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා දන ගහලා වැඳලා නැගිටිනකොට ඔහුටත් හිතාගන්න බැරුව ගියා පාත්‍රා ධාතුව ඔහුගේ අත උඩ තිබ්බා. දරා ගන්න බැරි සතුටින් හිස මත තියාගෙන එළියට එනකොට රජවරු කියනවා උඹට මෙච්චර දෙන්නම් ඔය පාත්‍රය දියන් කියලා. ඔහු කියනවා මගේ ජීවිතේ ගන්නවා කියලා කීවත් මේ පාත්‍රේ නම් අය හම්බෙන්නේ නැහැ. අන්තිමට රජවරු පිටිපස්සෙන් ගියා. මහදුගියගේ දානේ මොකක්ද කියලා බලලා භාග්‍යතුන් වහන්සේට සුදුසු යමක් නැත්නම් අපි ඔහු එක්ක යන් කියලා. ඔහුගේ ගෙදරින් භාග්‍යතුන් වහන්සේ අඬ ගහගමු වැඩමවාගෙන යන් කියලා. විහිල්ල බලහම රජවරුන්ට හිතා ගන්න බැරි වුණා රජ මැදිරියවත් මෙච්චර සුවඳට කැම නැහැ. ඉතින් හිඳයි සියලු දෙනා දුගියට පින්දීලා පහු ගියා. ඔහු තමන්ගේ දානෙත් භාග්‍යතුන් වහන්සේට පූජා කළා. දානෙ වල දුන්නේ සක්‍ර දේවේන්ද්‍රයෝ. ඒ බව දුගිය දන්නේ නැහැ. ඒතර අර එක සිටුවරේක් තනියම දන් දීලා බෑ. බොහෝ දිනාට අවස්ථාව දෙන්න ඕනේ කියලා තමන්ගේ පින්කම ව්‍යාප්ත කළා. ගමටම බෙදුවා. ඉතින් ඒ නිසා බොහෝ පින්කම් කරගත්තා. අන්න එහෙම කටයුතු කරන අය නැවත සංසාරේ උපදිනකොට මහේශාක්‍ය ස්වභාවයෙන් උපදිනවා. ඕන තරම් වැඩ කරගන්න ගියහම පිරිස ඉන්නවා. නමුත් අපි තනියම කරාම අපිට තියෙන අල්පේ ශාක්‍ය බවක්. තැනකට ගියහම ලොකු පිළිගැනීමක් හම්බෙන්නේ නැහැ. කීර්තිය ප්‍රශංසාව කියන කාරණාව අල්ප වෙනවා. මේ වගේ තවත් බොහෝ කරුණු මේ යටතේ කතා කරන්න පුළුවන් කාරණා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුබ මානවකට පිරිස් එකතු කරගෙන කටයුතු කරන එක මහේශාක්‍ය බවට හේතුවක්. සමහර කෙනෙක් තනියමම කාරණාවට එළඹෙන එක අල්පේ ශාක්‍ය වෙන්න හේතුවක්. සුබ මානවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී සමහර අය කුලවත් ස්වාමිනී සමහර අය කුලහීනයි කියලා. බුදුරජාණන් වහන්සේ කාරණා දෙක මනාව සුබ මානවකට පැහැදිලි කරලා දුන්නා. මේ කුලවත් බවට කුලහීන බවට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මාන ආදී ධර්මතා. හැම වෙලාවෙම තමන් උසස් කරලා සලකනවා අනුන් පහත් කරලා සලකනවා. මේකට ධර්මයේ වචනයක් කියනවා අත්තුක්කංශනය සහ පරවම්බණය කියලා. තමන් උසස් කොට සැලකීම සහ අනුන් පහත් කොට සැලකීම. ඒක බුදුරජාණන් වහන්සේ කවදාවත් අගය කරන්නේ නැති දෙයක්. එතකොට මේ අත්තුක්කංශනය කියන කාරණාව විස්තර කළොත් වෙනතන මේක මහ පුදුම ක්ලේශයක්.
මේ ක්ලේශයට අහු වුණ කෙනාට තමන් මෙවන් ක්ලේශයක ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ තමන් බොහෝම සිල්වත් කියලා. සිල්වත්කම් තියෙනවා. නමුත් මේ වාගේ ක්ලේශයක් තුල හිර වෙලා ජීවත් වෙනවා. මැනීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුව සම්බන්ධයෙන් කතා කළත් මේ ශාසනයේ දුස්සීලයි කියලා චෝදනා කරන්න එපා කියලා සඳහන් කළේ. අහවල් භික්ෂුව දුස්සීලයි කියලා කතා කරන්න මේ ශාසනයේ ඉඩක් නැහැ. ඇයි අහවල් භික්ෂුව දුස්සීලයි කියලා කියන්න බැරි? දුස්සීල නම් එතන භික්ෂුවක් නැහැ. ඒකයි එහෙම සඳහන් කළේ. දුස්සීල නම් භික්ෂුවක් නැහැ. ඒතර දුස්සීල කියන්නේ මොන කාරණාව යටතේද? උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නම් 4 පරාජිකාවෙන් එකකට ගොදුරු වෙලා නම් ඒ භික්ෂුවට පැවිද්ද නැහැ. නමුත් පැවිද්දෙක් වගේ තාමත් ඉන්නවනම් අන්න දුස්සීලයි. හැබැයි ඔහු දුස්සීල භික්ෂු නෙමෙයි. ඒ භික්ෂු කියන්න බෑනේ. පරාජිකා පත්තියට ලක් වෙනවත් සමගම මහානකම ඉවර වෙනවා. ඒකට භික්ෂු නෙමෙයිනේ. සංඝ නෙමෙයිනේ. අන්න ඒකයි සඳහන් කළේ මේ ශාසනයේ දුස්සීල සංඝයා කියලා જાතියක් නැහැ. ශාසනයේ කවදාවත් දුස්සීලයි නැහැ. එතකොට සිල්පද උල්ලංඝනය කරන භික්ෂූන්ට මොනවද කියන්නේ? ලැජ්ජ නැති භික්ෂුව කියලා. දැන සිල්පද උල්ලංඝනය කරන අයට දුස්සීල භික්ෂූන් කියලා නෙමෙයි කියන්නේ, ලැජ්ජ නැති භික්ෂූන් කියලා. නමුත් මේ ලැජ්ජ නැති භික්ෂුවට යම් දවසක පුළුවන් වහාම තමන්ගේ කෙලෙස් ටික නැති කරගෙන බිඳුණු සිල්පද ටික සකසගෙන එතන ඉඳලා මේ ශාසනය ඇතුලේ ලොකු ගමනක් යන්නේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා. හැබැයි දුස්සීලයට එහෙම යන්න බෑ. ඒතර පැවිදි විතරද දුස්සීල? ගිහි දුස්සීල කියලා කියන්නේ ඒතර කාටද? ඒත් මේ පංචශීලයේ නැත්තම් දුස්සීල කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ලෝකවද්‍ය ශික්ෂාපද. මේ ලෝකේ සියලු දෙනාම ආරක්ෂා කළ යුතු ශික්ෂාපද. ඒ විතරක් නෙමෙයි. පන්සල් කියලා කියන්නේ පවාරණය කරන්න බැරි සීලයක්. එහෙම සඳහන් කළේ ජාති ආගම් කුල ගෝත්‍ර ભેදයකින් තොරව සියලු දෙනා ළඟම තිබිය යුතු සීලයක්. අන්න එවන් වූ සීලයක් යම් කෙනෙක් උල්ලංඝනය කරනවා නම් සිල් නැහැ එතකොට. එතකොට ගිහි පාර්ශවයටත් දුස්සීල කියලා කියන්න පුළුවන්. ඒ සිල් නැහැ. නමුත් මේක තිබිය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් විශේෂයෙන් අපි දුස්සීල කියලා කියහම ශ්‍රමණ පිරිස, පැවිදි පිරිස දිහා තමයි අවධානය යොමු වෙන්නේ. සාමණේර භික්ෂුන් වහන්සේ නමක් නම් පරාජිකා 10ක් තියෙනවා. සාමාන්‍ය උපසම්පදා භික්ෂුවකට තියෙන පරාජිකා 4යි. සාමණේර භික්ෂුවකට පරාජිකා 10ක් තියෙනවා. ඊතර මේ පරාජිකා 10න් කිසියම් පරාජිකාවකින් පරාජිකා වෙලා නම් එතන ඉඳලම ශ්‍රමණ භාවයේ අහෝසි වෙලා ඉන්නේ. ඒකට දුස්සීලයි. ඊතර භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරන්නේ මේ ශාසනයේ දුස්සීල කියලා જાතියක් නැහැ. නමුත් අර මාණයෙන් මත් වෙච්චහම අත්තුක්කංශනේ පරවම්බනේ කියන කාරණාවේදී අත්තුක්කංශනේ කියන කාරණාවත් එක්ක අපි සිල්වත්, ඒ අය සිල්වත් නැහෙනි කියන තැනට යන්න පුළුවන්. නොදන්න කෙනෙකුට නොසලකා හරින්න පුළුවන්. සමහරට නොසලකා හරින කෙනා හරි සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුගේ සිල්වත්කමවත් දුස්සීලකමවත් මට වටින්නේ නැහැ. භික්ෂුත්වයෙන් මල්නක පෙනී හිටිනවා. ඒ නිසා මම කළ යුතු යම් කාර්යයක් තියෙනවා නම් මගේ කාර්යය සම්පූර්ණ කිරීම මා සතු නිහතමානීකමයි. ඒතර මට අවශ්‍ය මගේ ගුණය රැකගන්න මිසක් අනිකාගේ සිල් ගුණ ඇද්ද නැද්ද කියලා හොයා බලන පරීක්ෂා කරන එක නෙමෙයි.
අන් එහෙම අත්ුක්කංශනය. Taman ගැන හැම වෙලාවෙම උසස් කොට සැලකීම. එහෙම පුජ්‍යලියෙකුට මෛත්‍රී කාරණාවවත් මෛත්‍රී භාවනාවවත් මනා දියුණුවක් කරා ගමන් කරවා ගන්න බැරි වෙනවා. මෛත්‍රියක් වැඩෙන්නේ කොහොමද? හැම වෙලාවෙම ද්වේෂසිතින් යනුන් දිහා එහෙම බලන්න. ඉතින් මෙන්න මේ කාරණා නිසා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මානය පදනම් කරගත්ත මේ ධර්මතාවයන් මේ පුද්ගලයාගේ උසස් පහත් බව තීරණය කරනවා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ මේ කුල ක්‍රමය කියන එක බුදුදහමෙන් අයින් කරලා තියෙන්නේ. බුදුදහමේ කුල ක්‍රමයක් නැහැ. සැබවින්ම බුද්ධ ආගමක එහෙම නැහැ. මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබන්න කලින් දවසේ රාත්‍රියේ සිහින පහක් දැක්කා. ඒ වගේම එක සිහිනයක් තමයි හතර පැත්තකින් පියාඹගෙන ආපු පාට හතරක ලිහිනියෝ සිරිපා මුල වැටිලා එක පාටක් අරගන්නවා. මොකද්ද මේ සිහිනෙන් සඳහන් කරන අනාවැකිය දේශනා කළා. එදා ಭಾರತයේ තිබුණා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරක්. මේ කුල හතරෙම කට්ටිය මේ ශාසනය පැවිදි වෙනවා. අර ඉන්නේ බ්‍රාහ්මණ භික්ෂුවක් කිය, අර ඉන්නේ ශුද්‍ර භික්ෂුවක් කිය කියලා කාටවත් කතා කරන්න මේ ශාසනයේ ඉඩ තියලා නැහැ. හැමෝම මේ ශාසනයට ආවට පස්සේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඒතර හැමෝම එකම කුලයකයි. මෙන්න මේ වාගේ මානය සහිත ධර්මතා බොහෝ වෙලාවට සංසාරේ අපි ඊටාම අසරණ කරන කාරණාවක් බවට පත් වෙනවා. කුලවත් කුල හීන තැනට ගමන් කරන්න හේතු වෙනවා. මානේන මක්කටෝ හෝති. මානය නිසා වඳුර වෙලා උපදිනවා. අතිමානේන කුක්කුරෝ මාන්නකාරයෝ සුනකයෝ වෙලත් ඉපදෙනවා. ඒත් මේ කර්මයේ විපාක දෙනකොට. ඒකට අවසාන වශයෙන් සුභමානවක මොනවද භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන සමහර අය මහා නුවණක්කාරයි. සමහර අය මන්ද ප්‍රඥයි. ස්වාමීනි මොකද්ද මේකට හේතුව? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මානවකය සමහර අය නුවණක්කාරයි කියලා සඳහන් කළේ තමන් නොදන්න දේ, තමන්ට නොතේරෙන දේ, තමන්ට අවබෝධ නොවෙන දේ මනාව තව කෙනෙකුගෙන් අහලා විසඳගත්තා. දැන අවබෝධ කරගත්තා, ඉගෙන ගත්තා. මේ කුසල් කරාම මේ විදිහේ සිල් ගුණ රැක්කහම කොයි විදිහේ ජීවිතද ලැබෙන්නේ, කොහොමද විපාක දෙන්නේ? ඒ කාරණා මනාව අහලා ඒ කාරණා මත පිහිටලා මනාව කටයුතු කළා. හැබැයි තවත් සමහර කෙනෙක් මාන නිශ්චිතව අනුන්ගෙන් යමක් අහලා නොදන්න දේ නිවැරදි කරගෙන තමන් නොදන්න බව කියලා නොදන්නා විදිහට කටයුතු කරන්න යන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ මුකුත්. නමුත් ඔවුන් දන්නවා වගේ ඉන්නවා. සමහර කෙනෙක් ගිහිල්ලා කතා කරලා අහලා නිවැරදි වෙන්න අවවාද අනුශාසනා ලබා ගන්න කැමති නැහැ. මෙන්න මේ වාගේ කාරණා පදනම් කරගෙන අන්‍ය මතවලට ගරු කිරීමක් නැති නිසා සමහරලාට බොහෝ විට විමසන්නේ නැහැ. මේ කරුණ පදනම් කරගෙන මේ නුවණ අඩු වැඩි බව තීරණය වෙනවා. ඊළඟට පින්නතුනි සංසාරික කළ යුතු පින්කම් බොහොමයක් සඳහන් කළා නුවණ දියුණු වෙන්න. ඒ වගේම යම් කෙනෙක් නොදන්න දේ නොදන්නා හැටියටම දන්න දේ දන්න හැටියට කටයුතු කරමින් නොදන්න දේවල් විමසගෙන නිහතමානීව කටයුතු කරන්න පුරුදු වෙනවනම් ඔහු බොහෝ ඇසූ පිරූතෙන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නොදන්න දේ අහගන්නවනේ. නොදන්න දේ දන්නවා වගේ හිටියට කවදාවත් තමන්ගේ දියුණුවක් නැහැ. කවදාවත් තමන්ගේ වැඩිමක් නැහැ. ඉදිරියට තියාපු පියවරක් නැහැ.
අන්න එහෙම කෙනෙක් යම් තැනක කටයුතු කරන්න ගියහම ඔහු විසින් බොහෝම විනාශයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ නොදන්න දෙයක් දන්නවා වගේ අනික් අයට පෙන්වන්න උත්සාහ කරලා කරන්න ගියහම විනාශයක් සිද්ධ වෙනවා. මේ කාරණා ටික මනාව පැහැදිලි කරලා දුන්නා. සුබ මානවකට භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම ගැන පුදුමාකාර විදියට සතුටුයි. සුබ මානවක භාග්‍යතුන් වහන්සේ ගැන තිබිච්ච පැහැදීම තව තවත් වඩා වර්ධනය කරගත්තා. සුබ මානවක භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා ශ්‍රේෂ්ඨයි ස්වාමීනි, ශ්‍රේෂ්ඨයි. උත්තරීතරයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් මේ ප්‍රශ්න ටික මනාව භාග්‍යතුන් වහන්සේ විසඳුවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සර්වඥමයි. ස්වාමීනි, අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ අන්ධකාරයෙන් පිරීලා හිටපු මගේ ජීවිතේට ආලෝකයක් ළඟා කරලා දුන්න භාග්‍යතුන් වහන්සේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මුණින් හරවලා තිබිච්ච භාජනය කුඩුකුරු කළා වගේ මාව නිවැරදි කරමින් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කොට වදාළා. හිස්ව තිබිච්ච භාජනයක් සිසිල් දියෙන් පිරීලා යනවා වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වචනයක් ගානේ මං ඒ ධර්මයෙන් පුදුම ආස්වාදයක් ලැබුවා. ස්වාමීනි, මේ ශාසනය මම පැවිදි කරගන්නාසේක්වා. නැත්නම් මේ ශාසනයේ ස්වාමීනි මම උපාසකයෙක් ලෙස පිළිගන්නාසේක්වා. අදින් පස්සේ ස්වාමීනි මම බුදුන් සරණ ගියපු කෙනෙක් බවට පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේගෙන් එහෙම ආයාචනාවක් කළා. සුබමානවක එදා ඉඳලා දිවි හිමියෙන් බුදුන් සරණ ගියපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, සුබමානවක කියලා කියන්නේ නිවන් මගේ පළවෙනි පියවර ස්පර්ශ කරපු දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරගත්ත ශ්‍රේෂ්ඨ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ එදා වාග්ය වාසනාව උදා කරගත්තා. එතකොට සුබමානවකට මේ උතුම් සෝවාන් මාර්ගඵලයේ ලබන්නේ සසර කරගත් අසීමාන්තික කුසලයක් තියෙන බව ලෞතර බුදුරජාණන් වහන්සේ සුබට කලින් දැනගෙන හිටියා. ඒ නිසාම තමයි තෝදෙය සුනකෙක් වෙලා ඉපදිලා භාග්‍යතුන් වහන්සේට බුරලා නිරේට යන බව දැනදැනත් නමුත් සුබමානවක සංසාරයෙන් මිදෙන්න පින් තියෙන නිසා සුබ සසරින් මුදව ගන්නත් භාග්‍යතුන් වහන්සේ කාරණා දැනගෙනමයි වැඩි. එතකොට සුබමානවක දන්නේ තමන් මතු දවසක බෞද්ධයෙක් බවට පත් වෙයිද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙයිද? නිවන කියලා කාරණාවක් විශ්වාස කරයිද? මේ අති උතුම් සෝවාන් ආර්ය ඵලයේ තියෙන සැපේ භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙයිද කියලා සුබ තමන් ගැන මොකවත්ම දන්නේ නැහැ. නමුත් සුබ ගැන සියල්ල භාග්‍යතුන් වහන්සේ දන්නවා. සුබ ගැන විතරද භාග්‍යතුන් වහන්සේ දන්නේ? එයි ඔබ ගැනත් දන්නවා, මම ගැනත් දන්නවා. ඒ නිසා යම් ඕනම කටයුත්තක් කරන වෙලාවක අපි ළඟ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමාජයට වහන් වෙලා කරන දේවල්, සමාජයට එලිපිටින් කරන දේවල්, මම තනියම දැනගෙන කරගන්න දේවල්, මම තනියම දැනගෙන කරන හොඳ වැඩ සහ නරක වැඩ, මේ ආදී බොහෝ දේවල් අපි ගාව තියෙනවනේ. අපි හිතාගෙන හිටියට කවුරුවත් දන්නේ නැහැ කියලා. අනික් අය දැනගත්තට කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දැනගන්නේ නැත්නම්. නමුත් අනික් අයට දැනගන්න බැරි හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ දන්න නිසා භාග්‍යතුන් වහන්සේගේ මුහුණ බලන්න කොයිතරම් ලැජ්ජ හිතෙයිද? ආන් ඒකින්ද හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම මම දිහා බලාගෙනයි ඉන්නේ කියන සිතුවිල්ල ඇති කරගත්තාම මට පුළුවන් වෙනවා බොහෝ දුරට මගේ ළඟ තියෙන අකුසලයන් ඉවත් කරගන්න. ඒ හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ මා දිහා බලාගෙන ඉන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. එසේමයි භාග්‍යතුන් වහන්සේ අපි දිහා හැම මොහොතකම බලනවා. එහෙමනම් පින්නතුනි, සුබ සූත්‍රය නැත්තම් චුල්ලකම්ම විභංග සූත්‍රය අපි අද මෙතනින් මේ විදිහට නිමා කරනවා. සියලු දෙනාටම
උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් වගේම අප විසින් රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ුත් සියලු දෙනාටම අනුමෝදන් වේවා. උතුම් අමා මහ නිවන සැප සහිතවම මුදුන්පත් කරගන්න ලොකු කුඩා සියලු දෙනාටම මේ සියලු කුසල් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත්